සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපි හැම දිනාටම මේ ධර්ම මාර්ගය විවෘත කරලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්වත්නි, මේ ලෝකේ හැම දිනම කැමති ජීවිතේ සැපවත්ව වාසය කරන්නට. මේ ලෝකේ කවුරුවත් දුකසේ වාසය කරන්නට කැමති නැහැ. සැපසේ ජීවිතේ යහපත්ව ධර්මිකව වාසය කරන්නට බොහෝ දෙනා කැමති. ඉතින් බුදුරජාණන් වහන්සේ දවසක් අනාථපිණ්ඩික සිටුතුමාට බුදුරජාණන් වහන්සේ වදාලා, ගෘහපතිය, මේ ලෝකේ තියෙනවා කරුණු 4ක්. ඒ තමයි උන්වහන්සේ වදාලා ඉෂ්ට, කාන්ත, මනාප, දුර්ලභ වූ කරුණු 4ක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, දුර්ලභ වූ කරුණු 4 කුමක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, මේ ලෝකේ ඒ ඉෂ්ට, කාන්ත, මනාප, දුර්ලභ වූ පළවෙනි කාරණේ තමයි දැහැමි බව රැකගනිමින් භෝග සම්පත් උපදවා ගන්න මේ ගිහි ගෙදර වාසය කරන ශ්‍රාවකයන් කැමති. මෙන්න මේ කාරණේ ලෝකේ ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, දුර්ලභ වූ දෙයක්. මේ ලෝකේ ධාර්මිකව බව රැකගනිමින් භෝග සම්පත් උපදවා ගැනීම කියලා කියන්නේ තමන්ගේ ජීවිතේට ඉෂ්ට, කාන්ත, මනාප, දුර්ලභ වූ දෙයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, මේ දැහැමි බව රැකගනිමින් භෝග සම්පත් උපදවා ගනිමින් ගුරුවර, ඥාති, හිතමිත්‍රාදීන් සහිත වූ මාගේ පිරිවර සම්පත් දිනුවටපත් වේවා කියලා මේ කාරණේ ලබන එක ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, දුර්ලභ වූ දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට දේශනා කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, මේ ලෝකේ තුන්වෙනි දුර්ලභ කාරණේ තමයි මේ දැහැමි බව රැකගනිමින් මේ භෝග සම්පත් උපදවා ගනිමින් ඒ වගේම ගුරුවර, ඥාති, හිත මිත්‍රාදීන් සහිත වූ
මාගේ පිරිවර සම්පත් දිනුවටපත් වෙලා ඒ සියලු දෙනා බොහෝ කල ජීවත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලබත්වා කියන මේන්න මේ කාරණේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ පිය වූ ඒ වගේම දුර්ලභ වූ කාරණාවක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් දුර්ලභ ඒ ඉෂ්ටකාන්ත මනාප කරුණු තුනක් ඉගෙන ගත්තා. හතරවෙනි කාරණේ තමයි මේ ලෝකයේට මේ ගිහි ගෙදර වාසය කරන කෙනාට මේ ප්‍රිය වූ දෙයක් තමයි මේ ධාර්මිකව ලද මේ ධාර්මික භව රැකගනිමින් භෝග සම්පත් උපදවාගෙන ගුරුවර ඥාති හිතමිත්තාදීන් සහිත මේ පිරිවර සම්පත් ලබලා ඒ වගේම මේ සියලු දෙනාටම දීර්ඝායුෂ බව ලැබමින් මේ සියලු දෙනාම මරණින් මත්තේ සුගතියේ උපදීවා කියන එක මේ ලෝකේ ඉෂ්ට කාන්ත මනාප පිය ස්වභාවයෙන් යුතු දුර්ලභ කරුණක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. පින්වත්නි මේ ලෝකේ එතකොට හැම කෙනෙක්ම කැමති තමන්ට භෝග සම්පත් උපද්දවා ගන්න. මේ ලෝකේ හැමෝම කැමති තමන්ට පරිවාර සම්පත්තියක් ඇතිව වාසය කරන්නට. ඒ වගේම මේ ලෝකේ හැමෝම කැමති දීර්ඝායු සම්පත්තිය විඳින්නට. ඒ වගේම මේ ලෝකේ හැමෝම කැමති සුගතියේ උපත කරා යන්නට. පින්වත්නි මේ කරුණු මිනිස්සු පතන දෙයක්. මිනිස්සු කැමති දෙයක්. මිනිස්සු ඉල්ලා සිටින දෙයක්. මේ කරුණු ලබන්නට සිත් පතනවට මිනිස්සු අතිශයින්ම කැමති. නමුත් පින්වත්නි මේ දේවල් ලබන්නට අපි හිතුවා කියලා. අපි කැමති වුණා කියලා. අපි පැතුවා කියලා. වෙන කෙනෙක් ආශිර්වාද කරා කියලා අපිට මේ දේවල් ලැබෙන්නේ නැහැ. අපි මේ දේවල් කැමති වුණා කියලා අපිට ලැබෙනවා නම් අපි මේ දේවල් ලැබුවා ලබන්නට පැතුවා කියලා ලැබෙනවා නම් අපිට මේ දේවල් ලබන්නට ආශිර්වාද කරා කියලා ලැබෙනවා නම් මේ ලෝක සත්‍යයන් කුමකින්නම් පිරිහෙයිද? එහෙනම් මේ ලෝකයේ සත්‍යයන් තුල දුප්පත් පොහොසත් ભેදයක් නැහැ. එහෙනම් මේ ලෝකේ කවුරුවත් අඩු වයසින් මේ යන්නේ නැහැ. එහෙනම් හැමෝට තුලම පරිවාර සම්පත්‍ය ඇතිව වාසය කරන්න පුළුවන්. එහෙනම් මේ ලෝකේ හැමෝම සුගතිය උපත කරා යනවා. මොකද මේ ලෝකේ ඉන්න හැම සත්වෙක්ම මේ දේවල් පතනවා. අනේ මගේ ජීවිතේට ධාර්මිකව භෝග සම්පත් ලැබෙනවා නම් අනේ මගේ ජීවිතේට පරිවාර සම්පත්තිය ලැබෙනවා නම් අනේ මගේ ජීවිතේට මේ දීර්ඝායු සම්පත්තිය ලැබෙනවා නම් අනේ මට මරණින් මත්තේ සුගතියේ උපදින්න ලැබෙනවා නම් කියලා ලෝකේ හැමෝම පතන දෙයක්. නමුත් මේ ලෝකේ කිසිම දෙයක් අපිට පතලා ලබන්න පුළුවන් කමක් නැහැ. නමුත් පින්වත්නි අපේ ස්වභාවය තමයි අපි පතනවා. අපි හැම වෙලාවෙම මේ දේවල් පතනවා, ප්‍රාර්ථනා කරනවා. හැම දවසකම අපි නැගිට වෙලේ ඉඳලා මේ දේවල් වලට අපේ ස්වභාවය අපි හිතින් පතනවා. නමුත් මේ දේවල් අපිට පැතුවා කියලා ලබන්න පුළුවන් කමක් නැහැ. මේ දේවල් ලබන්න නම් පින්වත්නි ඒකට උවමනා කරන පසුබිම සකස් වෙලා තියෙන්නට ඕන. ඒ දේ උවමනා කරන පසුබිම අපි තුල නැත්තම් අපි කොච්චර පැතුවත් අපිට ලබන්න බෑ.
ඒකට වමනා කරන පසුබිම තමයි පින කියලා කියන්නේ. පින රැස් කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි මේක ලෝක සත්‍යයන් ආයුෂේ පතනවා කියනවා. ලස්සන රූපයක් මට ලැබේවා කියලා පතනවා කියනවා. ඒ වගේම මට සැපේ ලැබේවා. අනේ මගේ ජීවිතයේ සැපවත් වේවා කියලා පතනවා කියනවා. බලය ලැබේවා කියලා පතනවා කියනවා. මේන මේ දේවල් පැතුවා කියලා ලැබෙනවා නම් උන්වහන්සේ වදාලා මේ ලෝක සත්‍යයන් කුමකින්නම් පිරිහෙයිද කියලා ඇහුවා. මට දීර්ඝායස භව ලැබේවා කියලා පැතුවට ලැබෙන්නේ නැහැ. මට නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා පැතුවට ලැබෙන්නේ නැහැ. මට සැපේ ලැබේවා භවභෝග සම්පත් ලැබේවා කියලා පැතුවට ලැබෙන්නේ නැහැ. ඒ වගේම මට ලස්සන රූපයක් ලැබේවා කියලා පැතුවට ලැබෙන්නේ නැහැ. ඒ වගේම මට බලය ලැබේවා කියලා පැතුවට ලැබෙන්නේ නැහැ. එනම් පින්වත්නි මේ ලෝකේ මිනිස්සුන්ගේ ලස්සන අවලස්සන ස්වභාවයක් ලෝකේ නැහැ. පැතුවා කියලා ලැබෙනවා නම්. එහෙනම් දුප්පත් පොහොසත් ભેදයක් ලෝකේ නැහැ. එවනම් දීර්ඝායස විඳින අල්පායස විඳින ස්වභාවයක් ලෝකේ නැහැ. එහෙනම් මේ ලෝකේ බලවත් නැති ස්වභාවයක් ලෝකේ දකින්න ලැබෙන්නේ නැහැ. පැතුවා කියලා ලැබෙනවා නම්. නමුත් අපි මේ දේවල් අපේ ජීවිතේට පැතුවා කියලා කිසිම විදිහකින් ලබන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. මේ දේවල් අපේ ජීවිතේට ලබන්න නම් පින්වත්නි අපට අපි මුලින් ඉගෙන ගත්තා අපිට පින තියෙන්නට ඕන. මේ දේවල් ලබන්න භාග්‍යතුන් වහන්සේ අපට පුරුදු කරගන්න කාරණා 4ක් පෙන්වලා දුන්නා. ආන්නේ කාරණා 4 තමන් තුළ දිනු කරගත්තොත් භාග්‍යතුන් වහන්සේ වදාලා ආන්නේ ඉෂ්ට කාන්ත මනාප දුර්ලභ කරුණු 4 ලබන්න පුළුවන්. ඒ කරුණු 4 ලබන්න බුදුරජාණන් වහන්සේගේ ගිහි ගෙදර වාසය කරන ශ්‍රාවකයා මේන මේ කියන කරුණු 4 පුරුදු කරගන්නට ඕන. පින්වත්නි අපේ ජීවිතවලට අපිට මේ ජීවිතේ ඒ දේවල් නොලැබුණා නම් ඒකට හේතුව තමයි අපට අපි ඒ ප්‍රතිපදාවේ ගමන් කරන්නේ නැතිව වාසය කිරීම. පින ජීවිතේට රැස් කරගන්නේ නැති එකේ විපාකය. මේ දේවල් කෙනෙක් ලබනවා නම් ඒකට හේතුව එයා පෙර රැස් කරගත්තු පින. ඒක වළක්වන්න ලෝකේ කාටවත් පුළුවන් කමක් නැහැ. එනිසා පින්වත්නි අපි හැමෝම කැමති ධාර්මික භව රැකගෙන භෝග සම්පත් උපද්දවා ගන්න. එතකොට භෝග සම්පත් අපේ ජීවිතේට ලැබෙන්නේ පින මුල් කරගෙන. පින නැත්තම් එයාට භෝග සම්පත් ලබන්න මේ ජීවිතේ දිනු කරගන්න එයාට පුළුවන් කමක් නැහැ. එයාට හොඳට කෙනෙකුට යහන වහන අරගෙන හොඳ ගියක් දොරක් හදාගෙන ඒ වගේම ඉඩ කඩම් අරගෙන මිල මුදල් හම්බ කරගෙන මේ සැපවත් ජීවිතයක් ගත කරන්න ලැබෙන්නේ පිනට. ඒ වගේම පින්වත්නි යම්කිසි කෙනෙකුට මේ දේවල් නොලැබී තියෙනවා නම් ඒකට හේතුව තමයි එයාට පෙර සසරේ ඒ රැස් කරගන්නට උවමනා කරන පින ජීවිතේ නැතිකම. ඒ කියලා අපි මේ ජීවිතේ ඒ ස්වභාවයෙන්ම ඉන්නවා නම් අපිට පින්වත්නි ආයිමත් අපි අඳුරට වැටෙනවා. ඒ වගේම මේ ජීවිතේ ලැබිච්ච අය ඒ දේවල්
ආයමත් පුරුදු කරගන්නේ නැත්තම් ඒ අය ආලෝකේ ඉඳලා අඳුරට යන පිරිසක්. මේ ලෝකේ සමහර අය ඉන්නවා අඳුරින් එළියට යනවා. ඒ කියන්නේ දුප්පත් මේ දුකසේ ජීවත් වෙන අය ඉන්නවා. බොහෝම අමාරුවෙන් ජීවිතේ ගැට ගහ ගන්න අය ඉන්නවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ මේ පෙන්වලා දුන්න මේ ප්‍රතිපදාව ඊ타ත්ම හොඳින් පුරුදු කරගන්නවා. ඒ පුරුදු කරගත් උදවිය ඊළඟ ජීවිතේ තමන්ට මේ ජීවිතේ නොලැබුණු දේ ඊළඟට යා ලබන්න සුදුස්සෙක් බවට පත් වෙනවා. ආන් නිහිම කෙනා අඳුරින් ආලෝකයට යන කෙනෙක්. ඒ වගේම පින්වත්නි සමහර අය ඉන්නවා එයාට හොඳට යහන වහන, ගෙවල් දොරවල්, ඉඩ කඩම්, සල්ලි භාගේ මේවා තියෙනවා. එහෙම කෙනාත් මොකද කරන්නේ? මේ ජීවිතයේ තියෙන වගේම එයා ඒව ලබන ප්‍රතිපදාව තුළ ගමන් කරනවා. ආනි ප්‍රතිපදාවේ ගමන් කරලා ඊළඟ ජීවිතේ ඒව උපද්දවා ගන්නවා. එහෙනම් පින්වත්නි අපේ ජීවිතේ පත් කරගන්න ඕනේ අපි අඳුරේ නම් ඉන්නේ ආලෝකේ කරා යන්නට ඕන. අපි ආලෝකේ නම් ඉන්නේ තවත් ආලෝකේ කරාම යන්නට ඕන. අපි අඳුරේ ඉඳගෙන අඳුරේටම යන අය බවට පත් නොවිය යුතුයි. අඳුරේ ඉඳගෙන අපි ආලෝකයට යන්නට ඕන. ඒ වගේම ආලෝකේ ඉඳගෙන අඳුරට යන අය බවට පත් නොවිය යුතුයි. ආලෝකේ ඉඳගෙන ආලෝකයටම යන අය බවට පත් විය යුතුයි. ඒ නිසා පින්වත්නි අපට මේ දේවල් ලබන ප්‍රතිපදාව අපි අනුගමනය කරන්නට ඕන. ඒක අපිට කියලා දුන්නේ භාග්‍යතුන් වහන්සේ. පින්වත්නි අපි සාමාන්‍ය ලෝකයා කරන්නේ එක දෙවි කෙනෙක් ළඟට ගිහිල්ලා පතනවා. එක පළතුරු ටිකක් අරගෙන ගිහිල්ලා පතනවා. එහෙම නැත්තම් මේ කුමක් හෝ දෙයක් කරලා අපි කරන්නේ පතන එක. නමුත් අපි කරන්නේ වැරදි ප්‍රතිපදාවක්. ඒ දේවල් වලින් අපිට කවදාවත් ඒ දේ උදා කරගන්නට බෑ. අපි කල යුත්තේ ඒ දේවල් ලබන ප්‍රතිපදාව ඉගෙනගෙන ඒ දේ පුරුදු කරගන්නට ඕන. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, දුර්ලභ වූ මේ කරුණු 4 ලැබෙන ඒ ප්‍රතිපදාව, ඒ දී කරුණු 4 ලැබෙන්න මුල් වෙන දේ බුදුරජාණන් වහන්සේගේ ගිහි ගෙදර වාසය කරන ශ්‍රාවකයා පුරුදු කරගන්නවා. ඒ කරුණු 4න් පළවෙනි කාරණේ තමයි පින්වත්නි සද්ධාව. සද්ධාව තියෙන කෙනාට මේ දේවල් ලබන්න පුළුවන්. සද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගන්නා පැහැදීමට. එහෙනම් ඔබ මේ දේවල් වලට කැමති නම් ඊළඟ ජීවිතේ මේ දුර්ලභ කරුණු ඉෂ්ට කාන්ත මනාප දුර්ලභ මේ කරුණු තමන්ගේ ජීවිතයට ලබන්න කැමති නම් ඔබ සද්ධාව ඇති කර ගන්නට ඕන. සද්ධාව පුරුදු කර ගන්නට ඕන. සද්ධාව කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේ ගැන ඇති කර ගන්නා පැහැදීමට. ඒ කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති කර ගන්නවා. මේ කරුණ මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ අරහන්. මේ කරුණ නිසා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. මේ කරුණ නිසා භාග්‍යතුන් වහන්සේ විජ්ජාචරණ සම්පන්නයි. මේ කරුණ නිසා භාග්‍යතුන් වහන්සේ සුගතයි. ලෝකවිදුයි. අනුත්තර පුරිස ධම්ම සාරති. සත්තා දේව මනුස්සානං බුද්ධයි භගවා වනසේක කියලා භාග්‍යතුන් වහන්සේ ගැන
පැහැදීම ඇති කර ගන්නවා. පින්වත්නි මේ පැහැදීම ඇති කර ගැනීම අද බොහෝ දෙනෙකුට දුෂ්කර වූ දෙයක්. මේක අපි මේ පැහැදීම ඇති කර ගන්න එක පින්වත්නි ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නොවේ. අද සමාජයේ බොහෝ බෞද්ධයන් හිටියත් බුදුගුණ මොකක්ද කියලා ඇහුවොත් එහෙම ඇයි බුදුරජාණන් වහන්සේට අරහන් කියන්නේ? සම්මා සම්බුද්ධයි කියන්නේ කියලා ඇහුවොත් එහෙම එයයි දන්නේ නැහැ. දන්නේ නැත්තම් කොහොමද භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පහදින්නේ? හිත පහදින්න නම් අපි කෙනෙක්ගේ ගුණයක් දකින්නට ඕන. කෙනෙක්ගේ ගුණයක් අපි සිහි කරනකොට තමයි එයාගේ ගුණේ දකින්නකොට තමයි අපි යා කෙරෙහි පහදින්නේ. සමහර වෙලාවට අපි කරුණාවන්ත කෙනෙක් දැක්කම අනේ මෙයා කරුණාවන්ත කෙනෙක් කියලා පහදිනවා. ඒ වගේම කෙනෙක් අපිට උදව් කරාම මෙයා අපිට උදව් කරා කියලා පහදිනවා. ඒ වගේම කෙනෙක් අපිට ශිල්පයක් ශාස්ත්‍රයක් ඉගෙනුවම අපි යාට පහදිනවා. මේ විදිහට කෙනෙකුට අපි පහදින්නේ එයා තුළ තිබ්බ ගුණයක් නිසා. ඒ වගේ පින්වත්නි අපට බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න උන්වහන්සේගේ ගුණ දැනගන්නට ඕන. ගුණ සිහි කරනකොට තමයි අපට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති වෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේට අරහන් කියලා කියන්නේ උන්වහන්සේ රාග, දේශ, මෝහ නැති කෙනෙක්. කිසිම කෙලෙස් ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ හිත තුළ හටගන්නේ නැහැ. උන්වහන්සේ නික්ලේශී. උන්වහන්සේට කිසිම බන්ධනයක් නැහැ. උන්වහන්සේ මේ හැම කර්මයක්ම සය කරලා දාලා ඉන්නේ. උන්වහන්සේගේ හිත කිසිවකට ග්‍රහණය වෙන්නේ නැහැ. උන්වහන්සේට ආයමත් ඉපදීම ඇති කරලා දෙන, පුනර්භවය ඇති කරලා දෙන, ඒතන සතුටින් පිළිගන්න තණ්හාවක් තියෙනවා නම් ඒ හැම තණ්හාවක් බුදුරජාණන් වහන්සේට නිරුද්ධ වෙලායි තියෙන්නේ. මේ ලෝකේ අපි බැඳලා තබන ආශ්‍රව තියෙනවා නම් ඒ හැම ආශ්‍රයක්ම බුදුරජාණන් වහන්සේට නිරුද්ධයි. සියලු ආශ්‍රයයන් උන්වහන්සේ මේ ජීවිතය අවබෝධ කරගෙන ජීවිතයේ යථාර්ථය දැකලා මේ හැම ආශ්‍රයක්ම දුරු කළා. මේ අපේ ජීවිතේ අකුසල් මූල හටගන්න හැම අකුසල මූලයක්ම උන්වහන්සේ ප්‍රහාණය කළා. හැම අවිදු අඳුරක්ම උන්වහන්සේ නැති කරලා දැම්මා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේට අරහන් කියලා කියන්නේ. නික්ලේශී කෙනෙක්, පාරිසුද්ධ සිතක් ඇති කෙනෙක්. ආන්නේ ගැන ඒ ගුණ දැනගෙන අපි පහදින්නට ඕන. බුදුරජාණන් වහන්සේ ගැන පහදින්නට ඕන. ඒ පැහැදීම පින්වත්නි අපට මේ ජීවිතයේ දවසම ප්‍රබෝධයෙන් වාසය කරන්න ඒක උපකාරයක් වෙනවා. බුදුගුණ සිහි කර අපිට පුළුවන් නම් සතුට උපද්දවා ගන්න. ආන්නේක අපිට අපි උදේ පාන්දර නැගිටලා බුදුගුණ සිහි කරනවා නම්, සිහි කර සතුටක් උපද්දවා ගන්නවා නම් අපිට මුළු දවසම ප්‍රබෝධයෙන් සතුටින් පිනාගිය සිතින් වාසය කරන්න පුළුවන්. පින්වත්නි අපි පහදින්නේ බොරු දෙයකට නෙවෙයි. අපි පහදින්නේ සැබවින්ම වෙච්ච, සැබවින්ම කෙලෙස් නැති කරපු, සැබවින්ම මේ ලෝකේ වාසය කරපු නික්ලේශී මුනිවරයෙකුට. ඒ තමයි බුදුරජාණන් වහන්සේට. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණී කෙරෙහි අපේ හිත පහදවා ගන්නට ඕන.
ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ පින්වත්නි මේ ධර්මය අවබෝධ කළේ ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව. උන්වහන්සේ මේ හැම දෙයක්ම තමන්ගේ සුවකීය ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තේ. දැන් අපි මේ අහන හැම සම්බුදු බණ පදයක්ම භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළේ කාගින්වත් අහලා නෙවෙයි. ගුරු උපදේශ නැතිවම අවබෝධ කරපු නිසා කියනවා සම්මා සම්බුද්ධයි කියලා. උන්වහන්සේගේ අවබෝධය විස්මිත දෙයක්. පින්වත්නි ලෝකේ කිසි කෙනෙකුට ඒ අවබෝධය වෙනස් කරන්න බෑ. ඒ අවබෝධය ලෝකේ කිසිම දෙයකින් වෙනස් වෙන්නේ නැති දෙයක්. ලෝකේ කිසිම කාලයක වෙනස් වෙන්නේ නැති සත්‍යය තමයි භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළේ. අවබෝධ කරගෙන අවබෝධයේ පිණිස ඒ ධර්මයේ වදාළේ. පින්වත්නි උන්වහන්සේ මේ ධර්මයේ ගුරු උපදේශ නැතුවම අවබෝධ කරගත්ත නිසා කියනවා සම්මා සම්බුද්ධයි කියලා. ආන්නේ සම්මා සම්බුද්ධ ගුණයට ඔබ ඒ ගුණ දැනගෙන මතක තියාගෙන හිත පහදවා ගන්න. පින්වත්නි බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ අවබෝධයට අනුව ජීවිතය ගත කළේ. උන්වහන්සේ පෙර ජීවිතය ගැන අපිට කිව්වේ කාගෙන්වත් අහලා නෙවෙයි. උන්වහන්සේ වදාලා අනුමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බහකෝටින්න පඤ්ඤායති. මහන්නි මේ සංසාරේ පටන් ගත්තු කෙලවරක් පණවන්න බෑ. මේකට මුල මේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවට බැඳිලා ඉන්න නිසායි. උන්වහන්සේ මේ දේ අවබෝධ කරගත්තේ කාගෙන්වත් අහලා නෙවෙයි. මේ දේ ප්‍රකාශ කළේ කාගෙන්වත් අහලා නෙවෙයි. දැකලා දැනගෙන දැකගෙනමයි. උන්වහන්සේ වදාලා මහණෙනි අපි හරක් වෙලා ඉපදිලා බෙලි කැපුම් කද්දී ගලා ගිය මේ ලේ සතර මහා සාගරයේ ජලයට වැඩි ඌර වෙලා මෝ වෙලා බැටළුව වෙලා එළුව වෙලා මම් පහරන හොරු වෙලා ස්ත්‍රී දූෂකය වෙලා ඉඳලා බෙලි කැපුම් කද්දී ගලා ගිය ලේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. එහෙම වදාළේ දැනගෙනමයි දැකගෙනමයි. අපි අම්මා නැති වෙනකොට තාත්තා නැති වෙනකොට සහෝදර සහෝදරියන් නැති වෙනකොට අප්‍රිය දේවල් එක්ක එකතු වෙනකොට ප්‍රිය දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙනකොට අපි හඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. පින්වත්නි මේ විදිහට අපි ඉපදී ආපු ජීවිත භාග්‍යතුන් වහන්සේට සිහි කරන්න පුළුවන්. ඒකට කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේට මේ සත්‍යයන් සුගති දුගති ලෝකවල උපදින හැටි දකින්න පුළුවන්. ඕනම කෙනෙක් ඕනෑම උපතක් කරා යන හැටි භාග්‍යතුන් වහන්සේට දකින්න පුළුවන්. ඒ ඥානීයට කියනවා චුතූපපාත ඥානය කියලා. ඕනම කෙනෙක්ගේ හිතේ තියෙන ස්වභාවය හිතන ස්වභාවය බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන්. පරචිත්ත විඥානයෙන් යුක්තයි. අනන්ත අප්‍රමාණ 이르දි ප්‍රාතිහාර පාන්න පුළුවන්. 이르දි විඥානයෙන් යුක්තයි. කෙනෙක්ගේ හැකියාව නොහැකියාව දකින්න පුළුවන්. මෙයාට ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා. මෙයාට ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා නැහැ. මෙයාට මේ හැකියාවන් තියෙනවා කියලා දකින්න පුළුවන්. ඉන්ද්‍රිය පරියත්ත ඥානින් යුක්තයි. ඒ වගේම කෙනෙකුට කෙලෙස් තියෙනවද? කෙලෙස් නැද්ද? ආසව සහිතද?
ආස්තව රහිතයිද? අනුස්‍රව සහිතයිද? අනුස්‍රව රහිතයිද කියලා දකින්න පුළුවන්. ආස්‍යානුසේ ඥාණයෙන් යුක්තයි. සියලු ආශ්‍රයන් දුරු කරලා ආසවක්කේ ඥාණයෙන් යුක්තයි. ඒ වගේ ඒවා බුදුරජාණන් වහන්සේ තුල තිබ්බ විද්‍යාවන්. සැබෑ විද්‍යාවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පින්වත්නි උන්වහන්සේ තරම් ලෝකේ සීලෙන් භාග්‍යතුන් වහන්සේ තමයි අග්‍ර. උන්වහන්සේ තරම් සීලෙන් අග්‍රවතියා සමාන වූ කෙනෙක් මේ බුද්ධ ශාසනයේ දෙවියන් සහිත මරුන් සහිත බඹු සහිත සමන බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිස් ප්‍රජාව තුළ නැහැ. භාග්‍යතුන් වහන්සේට සීලෙන් සමාන කෙනෙක් ඉන්නවා නම් ඒ බුදු කෙනෙක්ම පමණයි. උන්වහන්සේගේ සමාධියට, උන්වහන්සේගේ ප්‍රඥාවට, උන්වහන්සේ තුළ තිබ්බ සද්ධාවට, ඉන්ද්‍රිය දමනයට, වීරියට, සිහියට, ප්‍රඥාවට, උන්වහන්සේ තුළ තියෙන ධ්‍යාන විමුක්ෂවලට සමාන වෙන කෙනෙක් ලෝකේ නැහැ. ඉතින් ඊට වඩා වැඩි කෙනෙක් කොහේ ලබන්නද? බුදුරජාණන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි, විඥාචරණ සම්පන්නයි, සුගතයි, සුන්දර නිවන් මාර්ගය අනුගමනය කරමින් සුන්දර අමා නිවනට වැඩම කළා. ඒ නිසා කියනවා සුගතයි කියලා. හිත පහදවා ගන්න. ලෝකවිදුයි පින්වත්නි අපි ලෝකයේ හැටියට දන්නේ මේ ලෝකය අපිට පේන තිරිසන් ලෝකයයි. නමුත් අපිට නොපෙනෙන ලෝකයන් අපිට දැක ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ තමයි අවබෝධ කරගෙන දැකගෙන දැනගෙන වදාළේ මේ බ්‍රහ්ම ලෝකයන්ගේ ස්වභාවය, දිව්‍ය ලෝකයන්ගේ ස්වභාවය, අසුර ලෝකවල ස්වභාවය, යක්ෂ යෝනිවල ස්වභාවය, නාග ලෝකයන්ගේ ස්වභාවය, ගහන්ධාරයන්ගේ ස්වභාවය, ඒ වගේම പ്രേත ලෝකවල ස්වභාවය, තිරිසන් ලෝකයේ ස්වභාවය, නිරේ ස්වභාවය අපිට පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ විතරක් නොවේ, බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුන් පවා අවබෝධ කරගත්තා. හැම ලෝකයක්ම අවබෝධ කරගත්තා. ඒ නිසා කියනවා ලෝකවිදු කියලා. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරති. උන්වහන්සේ මේ දමනය කරන්න බැරි සත්‍යයන්ව උන්වහන්සේ දමනය කළා. ඒ නිසා අනුත්තර පුරිස ධම්ම සාරති කියනවා. අපි පවා ඔබ පවා දමනය වුණේ උන්වහන්සේගේ ගුණය ගැන. ගුණය නිසා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ සත්තා දේව මනුස්සානං බුදුරජාණන් වහන්සේ දෙවියන්ට මිනිසුන්ට හිටපු ශාස්ත්‍රුන් වහන්සේ. බුද්ධ උන්වහන්සේ අවබෝධ කරගත්තු ධර්මය අනිත් අයට කියලා දුන්නා. භගවා මේ සියලු සම්බුදු ගුණයන් දරාගෙන වැඩ සිටීමට තරම් බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි. මේ සම්බුදු ගුණයන් ගැන ඔබ පහදින්න. පින්වත්නි ඔබ පැහැදුනේ මේ ලෝකයේ අග්‍රතම කෙනාටයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයේ අග්‍ර. දෙපා ඇති, සිව්පා ඇති, බොහෝපා ඇති, පහද රහිත, රූපී, අරූපී, සංඤී, අසංඤී, නීවසංඤී, නාසංඤී සියලු සත්‍යයන් අතර අග්‍ර වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ. අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පහදිනවාද එයාට අග්‍ර වූ විපාක ලැබෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ගැන ඔබේ හිත පහදවා ගන්න. ඊළඟ පින්වත්නි අර ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ වූ දේවල් ලබන දෙවෙනි කාරණේ තමයි සීලය කියලා කියන්නේ. සිල්වත් වෙන්න. ප්‍රාණඝාතයෙන් වළකින්න. සොරකමින් වළකින්න. වැරදි කාම සේවනයෙන් වළකින්න. බොරු කියන එකෙන් වළකින්න. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න. හොඳට ජීවිතේ සිල්වත් වාසය කරන්න. සීලී පුරුදු කරන කෙනා
තමන්ගේ ජීවිතේට අර ඉෂ්ටකාන්ත මනාප දුර්ලභ දේවල් තමන්ගේ ජීවිතේට ලැබෙනවා. ඒ භවභෝග සම්පත් ලබන්න පින්වත්නි කැමති කෙනා සිල්වත් විය යුතුයි. මේ සීලය තුලින් ලැබෙන ආනිසංසයක් තමයි මේ දේවල් ලබන්න පුළුවන්. එනිසා ඔබේ ජීවිතේ හොඳට සිල්වත් කරගන්න. අද ගිහි ජීවිතේ ගත කරන මේ බොහෝ දෙනෙකුට ඒ තමන්ගේ ජීවිතය අසාර්ථක වෙලා තියෙන්නේ පින්වත්නි සීලයේ තමන්ගේ ජීවිතයේ තුල නැති නිසා. දුස්සීල බව නිසා. බොහෝ අර්බුදයන්ට මුල දුස්සීල බව. පෞල් ජීවිත විනාශ වෙන්න මුල දුස්සීල බව. තමන්ගේ ධනෙ විනාශ වෙන්න මුල දුස්සීල බව. තමන්ගේ මේ දරුවන් අකීකරු වෙනවා නම් ඒකට හේතුව දුස්සීල බව. තමන්ගේ පෞල් සංස්ථාව විනාශ වෙලා නම් ඒකට හේතුවක් තමයි දුස්සීල බව. එනිසා දුස්සීල භවෙන් මිදිලා තමන්ගේ ජීවිතයේ හොඳට සිල්වත් ජීවිතයක් ඇති කරගන්න, සීලය දිනු කරගන්න. ඒ සීලය තමන්ගේ ජීවිතයට දිනු කරගන්න පුළුවන්කම ලැබුණොත් ඔබට ඔබේ ජීවිතයට පින්වත්නි ඒක තමන්ට මෙලොව වගේම පරලොව ජීවිතයටත් සුගතියටත් ඒක බොහෝසෙයින් උපකාරී වෙනවා. එනිසා සිල්වත් ජීවිතයක් ගත කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ සීලේ පුණ්‍ය ගංගා හැටියට. සීලය කියන්නේ පින්වත්නි අපිට දැන් අපි දන්නවා අපි ගමු ලංකාවේ තියෙන ගංගා කැලණි මහවැලි මේ ආදී ගංගා ගත්තොත් හැම වෙලාවෙම ජල ගලාගෙන යනවා. ඒ වගේ තමයි පින්වත්නි අපේ ජීවිතේටත් සීලය තුළින් හැම වෙලාවෙම පුණ්‍ය ගංගා ගලනවා. සතුන් මරීමෙන් වළකිනවා කියන්නේ ජීවිතේට පුණ්‍ය ගංගා එකතු වෙන එකක්. සොරකමින් වළකිනවා කියන්නේ පුණ්‍ය ගංගා එකතු වෙන දෙයක්. වැරදි කාම සේවනයෙන් වළකිනවා කියන්නේ පුණ්‍ය ගංගාවක් එකතු වෙන්නේ. ඒ වගේම මේ බොරු කියන එකෙන් වළකිනවා කියන්නේ පුණ්‍ය ගංගාවක් එකතු වෙන්නේ. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා කියන්නේ පුණ්‍ය ගංගාවක් එකතු වෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ දේවල් වලින් වැළකීලා තමන්ගේ ජීවිතේ සිල්වත් වාසය කරන්න ඔබේ ජීවිතේට පුණ්‍ය ගංගා එකතු වෙනවා. එතකොට දැන් අපි කරුණු දෙකක් ඉගෙන ගත්තා. මේ ඉෂ්ටකාන්ත මනාප දුර්ලභ වූ අර කරුණු හතර ලබන්නට හේතු වෙන කරුණු දෙකක් ඉගෙන ගත්තා. තුන්වෙනි කාරණේ තමයි පින්වත්නි ගිහි ගෙදර වාසය කරන ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා පුරුදු කරනවා ත්‍යාගය. දන් දීම පුරුදු කරනවා. අත්හැරීම පුරුදු කරනවා. ලෝභ නැතිකම පුරුදු කරනවා. ඒ ගිහි ගෙදර වාසය කරන ශ්‍රාවකයා ලෝභ රහිත සිතින්, දන් දින සිතින්, අත්තරින සිතින් වාසය කරන්නට ඕන. ලෝභ නැතිව අත්හැරීම පුරුදු කරමින් වාසය කරන්නට ඕන. දන් දීමට අසෝදාගෙන ඉන්නට ඕන. තමන්ගෙන් යමක් ඉල්ලන්න ඕන කෙනෙක් තමන්ගෙන් යමක් ඉල්ලන්න සුදුසු කෙනෙක් බවට පත් වෙන්නට ඕන. දන් දෙන්න මේ නොබැදී වාසය කරන්නට ඕන. මේ විදිහට පුරුදු කරනවා නම් ශ්‍රාවකයා පින්වත්නි යාගේ ජීවිතේට මහත් වූ යහපතක් සලසා ගන්නවා. පින්වත්නි යමක් අපි අතහැරියොත් ඒක අපේ ජීවිතයට පාඩුවක් නොවේ. මේ ලෝකේ මෝඩ අනුවන මේ නූගත් කෙනෙකුට පේන්න පුළුවන් මේ අතහරිනකොට අපරාධේනි කියලා.
ඒක මේ ලෝකේ ස්වභාවය ගැන ලෝකය මේ පවතින ස්වභාවය ගැන අවබෝධයක් නැති කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා අපි පින්වත්නි යමක් දුන්නොත් එහෙම ඒ දේ තමයි අපිට ලැබෙන්නේ. පින්වත්නි දුප්පත් වෙලා කෙනෙක් උපදින්න හේතුව තමයි සසරේ දන් නොදීම. කෙනෙකුට අපි දකිනවා හොඳට ව්‍යාපාර දිනු කරගෙන හොඳට රැකී රක්ෂා කරගෙන හොඳට ඉඩකඩම් මේ ගෙවල් දොරවල් ඒ වගේ මිල මුදල් ඇතිව යහන වහන ඇතිව පරිවාර සම්පත්තිය ඇතිව වාසය කරනවා. ඒකට හේතුව තමයි පින්වත්නි මේ සසරේ දන් දීම. දන් දීම නිසා තමයි ඒව Tamanට ලැබෙන්නේ. දන් නොදෙන්නොත් ඒ දේ ලැබෙන්නේ නැහැ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා සා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සමහර අය ඉන්නවා ව්‍යාපාර පටන් ගන්නවා. පටන් ගත්ත තැනම සියලු දේ විනාශ වෙලා යනවා. සමහර අය ඉන්නවා ඒ අයට ව්‍යාපාර පටන් ගන්නවා. හැබැයි තමන් හිතපු ආකාරයට තමන් වියදම් කර ආකාරයටවත් එයාට ලැබෙන්නේ නැහැ. සමහර අය ව්‍යාපාර පටන් ගන්නවා. ව්‍යාපාර පටන් ගත්තයින් පස්සේ ඒ අයට පින්වත්නි සමහර අය ඉන්නවා ව්‍යාපාර පටන් ගත්තට පස්සේ එයා හිතපු ආකාරයෙන් ලැබෙනවා. සමහර අය ඉන්නවා ව්‍යාපාර පටන් ගන්නවා තමන් හිතුවටත් වඩා දසදහස් ගුණයෙන් එයා ව්‍යාපාර දිනු වෙලා යනවා. තමන්ටවත් හිතා ගන්න බෑ. ඒකට හේතුව මොකක්ද ඇහුවා? බුදුරජාණන් වහන්සේ වදාලා සමහර අය ඉන්නවා සමන බ්‍රහ්මණයන්ට මේ දේ දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. දෙන්නේ නෑ ගිහිල්ලා ව්‍යාපාර පටන් ගන්නවා. මේ පටන් ගත්තු තැනම විනාශ වෙලා යනවා. සමහර අය ඉන්නවා ව්‍යාපාර පටන් ගන්නවා. ඒ අය සමන්ගේ ව්‍යාපාර පටන් ගත්තත් හිතපු ආකාරයට දීන වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සමහර අයට ඉන්නවා සමන බ්‍රහ්මණයන්ට මේ දේ දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. ගිහිල්ලා ඒ දුන්න ගාන්ට වඩා අඩක් ගිහිල්ලා දෙනවා. සමහර අය ඉන්නවා ව්‍යාපාර පටන් ගන්නවා. ඒ අයට මේ හිතපු විදිහට ව්‍යාපාර දිනු වෙනවා. දෙන්නම් කියලා පොරොන්දු වෙලා ඒ දීම දෙනවා. ඒ විදිහටම දෙනවා. ඒ අයගේ ව්‍යාපාර දිනු වෙනවා. හිතපු විදිහට සාර්ථක වෙනවා. සමහර අය ඉන්නවා ව්‍යාපාර පටන් ගන්නවා. හිතුවටත් වඩා සාර්ථක වෙනවා. ඒකට හේතුව තමයි සමන බ්‍රහ්මණයන්ට දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. ඒ පොරොන්දු වෙච්ච ගාන්ට වැඩිය ගිහින් දෙනවා. එතකොට පින්වත්නි ආයෙත් ව්‍යාපාර පටන් ගත්තයින් පස්සේ එයාට නොසිතූ ආකාරයට ලැබෙනවා. ඒ නිසා පින්වත්නි අපි දුන්න දේ තමයි ඔබ මම අපි හැමෝටම මේ දේ පොදුයි. අපි යමක් දුන්නොත්ද ඒ දුන්න දේ තමයි Tamanට ලැබෙන්නේ. ඒ නිසා දන් දීම කියලා කියන්නේ දීම තුල අපේ ජීවිතේට අපිට දුන්න දේ තමයි අපිට මේ ලැබෙන්නේ. ඒ නිසා දීම කියන එක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් පුරුදු කරගන්නට ඕන. ඊළඟ කාරණේ තමයි පින්වත්නි ප්‍රඥාව. ප්‍රඥාව මෙතන භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන විට ප්‍රඥාව විස්තර කරනවා. ඔන්න කෙනෙක් ඉන්නවා ඒ කෙනා ලෝභයෙන් විසම ලෝභයෙන් වාසය කරනවා. ලෝභයෙන් යුක්තව විසම ලෝභයෙන් යුක්තව වාසය කරද්දී කල යුත්ත දන්නෙත් නෑ කියනවා. නොකල යුත්ත දන්නෙත් නෑ කියනවා. කල යුත්ත කියලා හිතාගෙන නොකල යුත්ත කරනවා කියනවා. නොකල යුත්ත කියලා හිතාගෙන මේ බුදුරජාණන් වහන්සේ වදාලා කල යුත්ත බැහැර කරනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා සැපයනුත්
පරිවාර සම්පත්තියනුත් පිරිහෙනවා කියනවා. ඒ වගේම දේශෙන් මැඩුණු සිතින් යුක්තව ඉන්න කෙනා නොකල යුත්තේ කරනවා, කල යුත්තේ අත්හරිනවා. නොකල යුත්තේ කරන, කල යුත්තේ අත්හරින ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පරිවාර සම්පත්තියනු සැපිනු පිරිහිලා යනවා කියලා. ඒ වගේම තීන මිද්දෙන්, උද්ධච්ච කුක්කුච්චෙන්, විචිකිච්ඡාවෙන් වාසය කරන මේ කෙනා නොකල යුත්තේ කරනවා කියනවා, කල යුත්තේ අත්හරිනවා කියනවා. නොකල යුත්තේ කරන, කල යුත්තේ අත්හරින කෙනා සැපේනුත් පරිවාර සම්පත්තියනුත් පිරිහෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ ගිහි ගෙදර වාසය කරන ශ්‍රාවකයා, ආර්ය ශ්‍රාවකයා සිහි කරනවා කියනවා මේ කාමච්ඡන්දේ, මේ දැඩි ලෝභයත් විසම ලෝභයත් හිතට උපක්ලේශයක් කියලා දැනගෙන ඒ උපක්ලේශي දුරු කරන්නට මහන්සි වෙනවා. දේශේ හිතට උපක්ලේශයක් කියලා දැනගෙන ඒ දේශي දුරු කරන්නට මහන්සි වෙනවා. ඒ වගේම නිදිමත අලස බව හිතට උපක්ලේශයක් කියලා දැනගෙන නිදිමත අලස බව දුරු කරන්නට මහන්සි වෙනවා. ඒ වගේම උද්ධච්ච කුක්කුච්ච හිතේ විසිරීම පසුතැවීම හිතට උපක්ලේශයක් කියලා දැනගෙන ඒ දෙක දුරු කරන්නට මහන්සි වෙනවා. ඒ වගේම පින්වත්නි විචිකිච්ඡාව හිතට උපක්ලේශයක් කියලා දැනගෙන ඒ දේ දුරු කරන්නට මහන්සි වෙනවා. ඒ වගේම ඒවා උපක්ලේශයක් කියලා දැනගෙන විසම ලෝභය, ඒ වගේම මේ ලෝභය අත්හරිනවා. ඒ වගේම දේශේ උපක්ලේශයක් කියලා දැනගෙන දේශය අත්හරිනවා. තීන මිද්දේ උපක්ලේශයක් කියලා දැනගෙන තීන මිද්දේ අත්හරිනවා. උද්ධච්ච කුක්කුච්චය විසිතට උපක්ලේශයක් කියලා දැනගෙන හිතේ විසිරීම පසුතැවීම අත්හරිනවා. සැකය හිතට උපක්ලේශයක් කියලා දැනගෙන සැකය අත්හරිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ නීවරණ රහිත සිතින් වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආන්නී ගිහි ගෙදර වාසය කරන ශ්‍රාවකයා මහා ප්‍රඥාවන්තයෙක් කියනවා. විපුල ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක් කියනවා. නුවණින් යුක්ත කෙනෙක් කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආන්නී ප්‍රඥාව ගිහි ගෙදර වාසය කරන ශ්‍රාවකයා තමන් තුළ ඇති කරගත යුතුයි. ඉතින් පින්වත්නි මේ කරුණු 4 ඔබේ ජීවිතේ දියුණු කරගන්න පුළුවන්කම ලැබුණොත්, ඒ කියන්නේ සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව ඔබ තුළ දියුණු කරගන්න ලැබුණොත් ඔබට මේ ඉෂ්ඨකාන්ත මනාප මේ කරුණු 4 ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන්. ඒ තමයි දැහැමිව බව රැකගනිමින් භෝග සම්පත් ඔබ කැමති නම් ඒක ඔබට දියුණු කරගන්න, ඇති කරගන්න ඔබට පුළුවන්. ඒ වගේම ගුරුවර, ඥාති, හිත මිත්‍රාදීන් සහිත වූ පරිවාර සම්පත්තිය ලබන්නට කැමති නම්, ඒ අයගේ දීර්ඝායුෂ බව කැමති නම්, ඒ සියලු දෙනා සුගති, තමන් ඇතුළු සියලු දෙනා සුගති උපදින්න කැමති නම් පින්වත්නි කල යුත්තේ මේ කරුණම පුරුදු කරන එකයි. මේ කරුණු 4න් ආන්නේ දේවල් ලබන්න පුළුවන්කම තියෙනවා. එනිසා ඔබටත් සද්ධාව දිනු කරගෙන, සීලය දිනු කරගෙන, ත්‍යාගය දිනු කරගෙන, ප්‍රඥාව දිනු කරගෙන ඒ ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ කරුණු 4 ලබන්නට ඔබ හැම දිනාටද වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්බර අරුණෝදය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ දැනට විදේශගත සේවයේ නියුතු පින්වත් තිලෝකා විතානාච්චි මිනවිය සහ ඩිලන්ත ජයසිංහ මහත්මයා විසින්. ඉතින් රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් අනුමෝදන් කරමු. සියලුම පින් කැමති දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා.
දිව්‍යංගි දිව්‍යසීසුරු වර්ධනය කරගනිත්වා දිව්‍යෝද ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සීලෝම පුණ්‍ය ධර්මයන් අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පන්නිය ලබත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සීලෝම පුණ්‍ය ධර්මයන් මීට වසර 8කට පෙර මිය පරලොව ගිය තමාරා ජයතිලක මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරුවේ සීල පින්තුන් නමින් ඒ වගේම නන් අයරින් උදව් උපකාර කළ සීල පින්තුන් නමින් අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතින්ගේ පරලොව ජීවිත සැපයෙන් සැපයටපත් වෙත්වා. ඒ ඥාතීන්ටද සසර දුකින් අත මිදෙන්න මේ පින් උපකාරී වෙත්වා සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් මාර්තු මාස 28 වෙනි දින උපන්දිනයේ සමරන මල්ලිකා රත්නායක මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් ආධාර උපකාර කළ සීල පින්වතුන්ටත් එම පවුල්වල සියලු දෙනාටමත් දැනට විදේශ සේවයේ නියුතු පින්වත් තිලෝකා විනානාච්චි මිනවියටත් ඒ වගේම ඒ සේවය කරන සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වෙලා හැම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඒ වගේම පින්වත් පින්නපොළ ගුරු පියාණන් ඇතුළු කල්යාණ මිත්‍ර ගුරුවරුන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ ලබත්වා. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ සියලු පින්වතුන්ටත් ඒ වගේම නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාට මේ පින් අනුමෝදන් වෙලා හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුන සීල පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සීල ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සීල දූපතුන්ටත් ඒ වගේම සද්ධාකාරී මණ්ඩලයේ සීල දිනාටමත් ඒ වගේම සද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ සලසන මේ පින්වත් හැම දිනාටමත් මේ ධර්මයෙන් ශ්‍රවණය කළ ඔබ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාට මේ පින් අනුමෝදන් වෙලා හැම දිනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පන්නිය ලබත්වා. හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.